හරි. ආයිබෝවන්. දැන් අපිට අද කතා කරන්න තියෙන්නේ දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්ත මේ සමතුලිතතාවය සම්බන්ධ සිද්ධාන්ත කරුණු ගොඩක් අපි කතා කරලා තියෙන්නේ. දැන් අද දවසේ අපිට ගැටලු විසඳන එක තමයි ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට දීලා තියෙන ටියුට් එකේ පිටුවන්ක 15 කියන MCQ ටිකක් මම හිතනවා ඔයගොල්ලෝ ගෙදරදී ඒවා ටිකක් ප්‍රශ්න කරන්න ඇති කියලා. බලමු එතනින් පටන් අරගෙන අද දවසේ වැඩ ටික කොහොම හරි කරගන්න විදිය බලමු. පිටුවන්ක 15ට පෙරලන්න. ඒකේ තියෙනවා හරි. ඒකේ තියෙන 4 වෙනි ගැටලුව බලන්න. පිටුවන්ක 15 තියෙන 4 වෙනි MCQ එක. කියවන්න බලන්න. හැමෝම ගාව ටියුට් එක ඇති. එතකොට බලන්න මෙන්න මෙහෙම කියනවා. ඉහත රූපේ පරිදි ඒකාකාරී වූ දණ්ඩක් විවර්තනය කර තිබේ. දණ්ඩ සමතුලිතතාවයේ පවතී නම් F වල අගය කීයද කියලා අහනවා. එතකොට මේ බලන්න මේ විදිහට මේ දණ්ඩ තියෙනවා. මේක හරි මැදින් තමයි right මේ බලන්න හරි මැදින් තමයි මේ පීය තලයක් උඩ තියලා තියෙන. එහෙම නැත්නම් මේ ආධාරකයක් උඩ රඳවලා තියෙනවා. ඊළඟට මෙන්න මෙහෙම නිව්ටන් 100ක බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ කෝණේ අංශක 30යි. මෙතනින් පහළට F කියන බලය ක්‍රියාත්මක වෙනවා. හරි. ඔය විදිහට දැන් තියෙනවා. දැන් ඕකේ ගත්තොත් ඊළඟට මේක ඒකාකාර දණ්ඩක් නේ. ඒකාකාර දණ්ඩක් හින්දා එයාගේ බර ක්‍රියාත්මක වෙන්නේ හරියටම මැදි පහළට එන්නේ. ඒ වගේම මේ ආධාරකයේ විසින් මේ දණ්ඩ මත ඇති කරන බලයක් අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඔන්න ඒක R. mg පහළට R ඉහළට. තේරුණාද? දැන් මේක සමතුලිතව තියනවා කියලා කියනවා. සමතුලිතව තියනවා නම් F වල අගය කීයද කියලා අහන්නේ. right. සමතුලිතව තියනවා කියලා කියන්නේ මේ පද්ධතිය ඕනම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණයේ බිඳුවක් වෙන්න ඕනේ. ඒ වගේම සංප්‍රයුක්ත බලය බිඳුවක් වෙන්න ඕනේ. හරි. ඔක තමයි කතාව. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ F බලයෙන්. ඒතර ඕනම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණයේ බිඳුවක් වෙන්න ඕනි නිසා හරි අපිට කියන්න පුළුවන් මම මෙන්න මේ හරි මැද තියෙන මේ ලක්ෂ්‍ය ගත්තොත් එimhe G වටා මම ගූර්ණ අරගන්නවා G වටා මුළු ගූර්ණයේ බිඳුවක් වෙන්න. මුළු ගූර්ණ බිඳුවක් වෙන්න නම් G වටා තියෙන වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන වෙන්න. දැන් G වටා මේ 100න් ඇති කරන ගූර්ණය කිවලන් G වටා 100න් ඇති කරන මේ පැත්තට ගූර්ණය. ඒ කියන්නේ මොකද්ද? ඔරලෝසු කොටු කරගෙන පැත්තට විරුද්ධ පැත්තට. එහෙනම් මෙයාගෙන් වාමාවර්ත ගූර්ණයක් මෙයාගෙන් දක්ෂිනාවර්ත ගූර්ණයක් ඇති කරනවා. මෙයාගෙන් ඇති කරන ගූර්ණය ගන්න නම් ලම්බ දුර හොයාගන්න වෙනවා. මේ ටික 4 මීටර කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් මෙන්න මේ ටික වෙන්නේ 4 sin 30. හරි. ලම්බ දුර. එහෙනම් මට ලියන්න පුළුවන් 100 ගුණ කිරීම 4 sin 30 සමාන වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග මීටර 4යි. එහෙනම් 4 ගුණ කිරීම F. දැන් 4ට 4 කැපිලා ගියාම අපිට ගන්න පුළුවන් 100 ගුණ කිරීම sin 30 කියලා කියන්නේ භාගයයි. F එනවා උතරින් එනවා F කියන එක එනවා සමානයි 50 නිව්ටන් කියලා. පැහැදිලිද? එහෙනම් F ලැබෙන අගය 50ක් වෙනවා. එතකොට F 50යි උත්තරේ 5යි එන්නේ. හරි. right. කොහොමලන්න මේක ගෙදරදී හදපු කට්ටිය සහ මේ උත්තරේ ආපු කට්ටිය පොඩ්ඩක් අත උස්සගෙන ඉන්නවනම් මේ ගාන ගෙදරදී හදලා උත්තරේ ආපු කට්ටිය හරි. හොඳයි. දැන් එහෙනම් අනිත් කට්ටිය මේක හදාගමු. ඊට පස්සේ මේක හදලා ඉවර කට්ටිය අපි තුන්වෙනි ගාන හදන්න බලමු. තුන්වෙනි ගාන උත්සාහ කරන්න. තුන්වෙනි ගාන හදලා උත්තරේ කවුරු හරි අරගෙන තියෙනවා නම් මට උත්තරේ මැසේජ් එකක් විදිහට දැන් දාන්න.
හරි. දැන් මේක හදලා ඉවරයි. ඉතින් මං හිතන්නේ දැන් මේ ගාන හදපු මූලධර්මය පොඩ්ඩක් ලියා ගන්න යටින් කරුවක් දාලා පළවෙනි ගාන හින්දා ලියන්නේ ඒතර ඔයගොල්ලන්ට ගාන හදන්න ආයෙ බලන්න පුළුවන්. ලියන තරුවක් දාලා ඉහත ගැටලුවේ දණ්ඩ සමතුලිත බැවින් ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණය ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වේ. ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වේ. එම නිසා සලකන ඕනෑම ලක්ෂයක් වටා වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන වේ. වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන වේ. හරි. ඊළඟට අපි තුන්වෙනි ගාන. දැන් තුන්වෙනි ගාන හදලා උත්තරය ආපු ළමයි ඉන්නවනම් දාන්න බලන්න උත්තරේ. හරි. දැන් මෙන්න මේ විවර්තනය කරලා තියෙනවා කියන පිවට් කරලා තියෙනවා කියන මෙන්න මෙතනින් සවි කරලා තියෙනවා කැරකෙන්න පුළුවන් විදියට. තේරුණාද? එතනින් කැරකෙන්න පුළුවන් විදියට සවි කරලා තියෙනවා. අපෙන් අහන්නේ එයාවට තියෙන සංප්‍රයුක්ත ගූර්ණය. දැන් මෙතනින් 5 නිව්ටන් නේ බාරේ ඉල්ලලා තියෙන 5 නිව්ටන් නම් මේ සම්පූර්ණ පහරට ඇති කරනවා 5 නිව්ටන් බලය. මේක තිරස් පීඨුවේ තියලා තියෙනවා. හරි. දැන් මේ දණ්ඩ ඒකාකාර දණ්ඩක් හින්දා එයාගේ බර නිව්ටන් 2 ක්‍රියාත්මක වෙන්න ඕනේ දණ්ඩේ හරි මැදි. එතකොට මේ සම්පූර්ණ දණ්ඩ මීටර සෙන්ටිමීටර 100යි. එතකොට මෙතනින් ඉඳන් මෙතෙන්ට තියෙන සෙන්ටිමීටර 50යි හරි මැද හින්දා එහෙනම් මෙන්න මේ ටික සෙන්ටිමීටර 20ක් වෙනවා. හරි. දැන් මෙන්න මෙයාවට මම මේක p කියලා ගන්නම්. හරි මේ තමයි ගුරුත්ව කේන්ද්‍රය. හරිද? ඇයි මේක ඒකාකාර එකක් හින්දා එයාගේ පරිමැද තමයි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ. පැහැදිලිද කියන දේ? හරි. දැන් එතකොට අපිට ගන්න පුළුවන් මෙයාවට තියෙන ගූර්ණේ නැහන්නේ. මම ටෝපි මේ තියෙන්නේ වාමාවර්ත ගූර්ණ මේ දක්ෂිනාවර්ත ගූර්ණ ධන කියලා ගත්තේ. එතකොට සමානයි මට ලියන්න පුළුවන් 5 ගුණ කිරීම 30 ගුණ කිරීම 10 ඍණ 2. මොනවද ඒ කරේ? සෙන්ටිමීටර මීටර කරා. හරි. ඍණ 2 ගුණ කිරීම 20 ගුණ කිරීම 10 ඍණ 2යි. හරි ලේසි ප්‍රශ්නයක් අහලා තියෙනවා. 150 ගුණ කිරීම 10 ඍණ 2 ඍණ 40 ගුණ කිරීම 10 ඍණ 2. ඒතකොට උතනින් අපිට එනවා 1.5න් අඩු කරන්න ඕනි 0.4. ඒ කියන්නේ 1.1 නිව්ටන් මීටර වෙනවා p වටා තියෙන සංප්‍රයුක්ත ගූර්ණය. ඔය විදිහට ඒක හදන්න. හරි. හදාගමු. ඒක හදලා ඉවර ළමයි ඊට පස්සේ හදන්න ඕනි පළවෙනි ගාන. පළවෙනි MCQ එක හදන්න ඕනි. හරි. මේ බලන්න. ලේසි වැඩි. මේක පොඩ්ඩක් තේරුම් ගන්න. ඔළුවේ තියෙන්න ඕනේ සමතුලිත නම් ඕනම ලක්ෂයක් වටා මුළු ගූර්ණේ බිඳුවයි මුළු ගූර්ණේ බිඳුව වෙන්නේ වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන වෙන හින්දා. හරිද? රයිට්. එතකොට මේ බලන්න. දැන් ඔතන ගත්තත් මේක ඒකාකාර දණ්ඩක් කියලා තියෙනවා අපෙන් අහන්නේ බර. සමතුලිත වෙලා තියෙනවා කියලා විවර්තනය කරලා තියෙනවා. ඒ කියන්නේ කරකැවෙන්න පුළුවන් විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මෙතන. හරි. දැන් එතකොට මේකේ මේ පහළට නිව්ටන් 400ක් ක්‍රියාත්මක වෙනවා. මෙතන ඉඳලා මේ විවර්තන ලක්ෂයට මීටර 1ක දිගක් තියෙනවා. දැන් මෙතන ඉන්නේ විවර්තනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ආධාරකයෙන් මේ දණ්ඩ මත ඉහළට ඇති කරනවා මෙහෙම බලයක්. අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් R කියලා. තේරුණාද?
දණ්ඩේ බර ක්‍රියාත්මක වෙන්නේ හරි මැදි. ඒක දන්නේ mg. එතකොට හරි මැද හින්දා දැන් මේ කෙලවරින් පහළට ක්‍රියාත්මක වෙනවා 100 නිව්ටන්. මෙන්න මේ දිග 3 මීටර කියනවනේ. ඒ කියන්නේ සම්පූර්ණ දණ්ඩේ මුළු දිග 4 මීටර නම් මෙයා හරි මැදින් ඉන්න ඕනි. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන 2 මීටර. ඒ කියන්නේ මේ දිග කීයද? 1 මීටර. දැන් මම මෙන්න මේ ලක්ෂ්‍ය වටා. අපි ඔගේ R දන්නේ නෑනේ. ඉතින් R ගණනයට ඇතුළත් නොවන ලෙස ගාන හදන්න ඕනේ. එහෙනම් ඒ ලක්ෂ්‍ය වටා ගුරුණ අරගෙන වාමාවර්ත ගුරුණ දක්ෂිනාවර්ත ගුරුණ වලට සමාන කරා නම් අපිට R එන්නේ නෑ අපේ ගානට. තේරුණාද? රයිට්. එතකොට අර ඕනම ලක්ෂ්‍ය තෝරගන්නකොට අපි නොදන්න තව බලයක් තියෙනවා. ඒ බලය ගණනයෙන් ඉවත් වෙන ලෙස අදාළ ලක්ෂ්‍ය තෝරගන්න. එතකොට ගාන හදාන්න ලේසියි. හරිද? රයිට්. දැන් එහෙනම් මෙතනින් අපි ඒ වටා ගුරුණ ගත්තොත් ඒ වටා වාමාවර්ත ගුරුණ දක්ෂිනාවර්ත ගුරුණ වලට සමානයි. වාමාවර්ත ගුරුණ ඇති කරන්නේ 400න් විතරයි. 400 ගුණ කිරීම එක සමාන වෙන්න ඕනි. mg ගුණ කිරීම එක ගන්න 100 ගුණ කිරීම 3. එතනින් අපිට එනවා mg කෙනෙක් කෙනා සමානයි 400න් 300ක් කරුණාම 100යි නිව්ටන්. බලන්න පියවර දෙකයි ගාන හදන්න යන්නේ. හරි. රයිට්. ඒතකොට ඒක හදලා ඉවර නම් ඊට පස්සේ පස්වෙනි ගාන හදන්න ඕනි. හරි. හදාගමු. හරි. මේ ගානේ මෙන්න මෙහෙම පොඩි නිවැරදි කිරීමක් සිද්ධ වෙන්න ඕනි. මේ විදිහට. මෙහෙම කරෝඩයක් තියෙනවා. මේ x ලක්ෂ්‍ය තියෙන්නේ මෙතනින්. ඔන්නෝම. හරිද? මෙතන තමයි x තියෙන්නේ. එතකොට දැන් x වලින් ඇති වෙන උඩුගුරු බලයෙන් යහන්නේ. දැන් බලන්න මෙතනදී අපි ගත්තොත් මේ පොළවෙන් මේ පද්ධතිය මත ඉහළට ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා r. හරි. එතකොට R1 ඊළඟට කිලෝ නිව්ටන් 20ක භාරයේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙම පහළට 20යි කිලෝ නිව්ටන්. මෙතන ඉඳලා තියෙන දුර එයාට ගත්තොත් එහෙම 5 මීටර. 5 මීටර. හරි. ඊට පස්සේ හරි මැදින් තමයි බල ක්‍රියාත්මක වෙන්නේ කිලෝ නිව්ටන් 20යි. කිලෝ නිව්ටන් 30යි sorry. කිලෝ නිව්ටන් 30ක් බල ක්‍රියාත්මක වෙනවා. මේකත් 5යි මීටර වෙනවා. දැන් මෙතනට තියෙන දිග 10 මීටර. දැන් මේ බලන්න මේ x වලින් ක්‍රියාත්මක වෙන හරි මේ x වලින් ක්‍රියාත්මක වෙන උඩුකුරු බලය අහන්නේ. දැන් උඩුකුරු බලය ගත්තොත් එහෙනම් මෙතන සම්පූර්ණ උඩුකුරු බලය මම R2 කියලා කිව්වොත් අපි මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තොත් ඕනම ලක්ෂයක් වටා ගූර්ණ ගත්තොත් මුළු ගූර්ණ කීයක් වෙන්න ඕනේද? බිඳුවක් වෙන්න ඕනේ. ඇයි මේ ලක්ෂ්‍ය වටාව ගන්න? නොදන්න පද දෙකක් තියෙනවා. මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ අරගෙන බිඳුවට සමාන කරොත් R1 ගෙන් එන ගූර්ණ නැති වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන්. හරි. මේ ලක්ෂ්‍ය වටා වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ සමාන වෙන්න ඕනේ. අපි දැන් එකපාරට ඕක වාමාවර්ත දක්ෂිනාවර්ත හිතාගන්න බැරි කියලා හිතනොත් එහෙම මම මෙතෙන්ට A කියලා දාලා to A බිඳුවට සමාන කරන්න වැඩි ඉවරයි. එතකොට උතනදී මම බලන්න වාමාවර්ත ගූර්ණ ධන කියලා අරගන්නවා. එතකොට මෙයාගෙන් තියෙන දක්ෂිනාවර්ත ගුණය. එහෙනම් ඍණ 20 ගුණ කිරීම 5. ඍණ 30 ගුණ කිරීම 10.
ධන R2 ගුණ කිරීම මෙතන ඉඳන් මෙතන තියෙන මුළු දිග 10 කීයද 20යි සමානයි බිඳුවයි. එහෙනම් 20යි R2 කියන එක කෙනා සමාන වෙනවා. හරි. 100 ධන 300. එතකොට 20යි R2 සමානයි 400යි. එහෙනම් R2 කියන එක කෙනා සමාන වෙනවා 20යි ඒකකයේ කිලෝ නිව්ටන්. ඔන්න ඔය විදිහටයි හදන්නේ. හරි. හදාගමු එක 20යි කිලෝ නිව්ටන්. ඒක හදලා ඉවර වුණාම දෙවෙනි ගාන හදන්න ඕනි. මේ එක වගේ ගණන් ටිකක් හැමෝම උත්සාහ කරන්න හදන්න. දෙවෙනි ගැටලුව. හරි මැදින් තමයි ඒකාකාර දණ්ඩක් නිසා බර ක්‍රියාත්මක වෙන්නේ. මෙතන G. දැන් හරි මැද කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතනට L බෙදීම දෙකයි. ඒත් මෙන්න මේ දුර වෙන්නේ L බෙදීම දෙකෙන් අඩු වෙන්න ඕනේ L බෙදීම 8ක්. හොඳයි මේ ටික. මෙතන ඉඳන් මෙතනට L බෙදීම දෙකයි මෙතන ඉඳන් මෙතනට L බෙදීම 8යි. එහෙනම් මෙතන ඉඳන් මෙතනට L බෙදීම දෙකෙන් L බෙදීම 8ක් අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතනට L බෙදීම දෙකයි. මෙතන ඉඳන් මෙතනට L බෙදීම 4 නම් දැන් මේක එකපාරටම ඕනනම් ලියන්න පුළුවන් කීයද? L බෙදීම 4යි. L බෙදීම දෙකෙන් L බෙදීම 4ක් කරනවා L බෙදීම 4යි. හරි. කොහොමද එන්නේ? දැන් එතකොට අපෙන් අහන්නේ F1 ට F2 අනුපාතය. ඉතින් මේකත් සමතුලිතයි. ඕනම ලක්ෂයක් වටා දූර්ණ ගත්තොත් එimhe දූර්ණවල බීජකතුව බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන වෙන්න ඕනේ. ඒ G ගණනයේ ඇතුළත් වෙන්නේ නැති වෙන්න ගූර්ණ ගන්න නම් G වටා ගූර්ණ අරගෙන වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන කරන්න. හරි මම උත්තරේ දාන්න. හදලා උත්තරේ දාන්න. හරි ඒ කට්ටිය දැන් අපි ටුට්ටක් වෙනස් ගානකට යන්න හදන්නේ. එතකොට ඔන්න එවැනි ගැටලු දැන් හදලා ඉවරයි. එතකොට දැන් තව චුට්ටක් වෙනස් ගැටලුවක් අපි හදලා බලමු. පිටු අංක 19 තියෙන 33 වෙනි ගැටලුව හදන්න. 33 වෙනි ගැටලුව. පිටු අංක 19 තියෙන 33. හරි මේ ගාන මෙහෙමයි. එතකොට අපි G වටා ගුණ ගත්තොත් එහෙම මේ G වටා සම්ප්‍රයුක්ත ගුණ දිද්දුනේ. ඒ කියන්නේ G වටා වාමාවර්ත ගුණ දක්ෂිනාවර්ත ගුණ වලට සමාන වෙනවා. ඉතින් එහෙනම් F1 ගුණ කිරීම L බෙදීම 2 රින L බෙදීම 8 සමාන වෙන්න ඕනේ F2 ගුණ කිරීම L බෙදීම 4ට. right එහෙනම් F1 ගුණ කිරීම මෙතනින් එනවා අපිට 3යි L බෙදීම 8යි කියලා සමානයි F2 වාරයක් L බෙදීම 4 2යි L ටෙල් කැපිලා යනවා. එහෙනම් F1 බෙදීම F2 සමාන වෙනවා 2 බෙදීම 3ට. එහෙනම් අනුපාතය වෙන්නේ 2ට 3යි. උත්තරේ 4. උත්තරේ 4. හරි. ඊට පස්සේ පිටු අංක 19 තියෙන 33 වෙනි ගැටලුව. දැන් ටිකක් වෙනස් ගානක්. හැමෝම කල්පනා කරන්න අපි ගන්න මූලධර්ම දෙකයි. මොකක්ද ඒ? ඕනම ලක්ෂයක් වඩා සමතුලිත නම් ඕනම ලක්ෂයක් වඩා ගූර්ණ බිඳුව වෙන්න ඕනි. ඒ වගේම සම්ප්‍රයුක්ත බලය බිඳුව වෙන්න ඕනි. ඔය දෙක විතරයි අපි ගන්නෙ. හරි බලන්න උත්සාහ කරන්න. දැන් අපෙන් අහන්නේ මේ ආතතිය හා තෙරපුම් බල මොනවද කියලා. බල ටික ලකුණු කරගන්න මුලින්ම මෙන්න මෙතනින් ආතති බලයක් ඇති වෙනවා. මේක T1. හරි. එතකොට දැන් ඕකේ හරි. මෙන්න මෙතන ගත්තොත් එහෙම හරි
අපෙන් අහන්නේ දැන් මේ මෙයා ඔස්සේ ක්‍රියාත්මක වන තෙරපුම් බලය කීයද කියලා. හරි. රයිට්. එතකොට හරි. දැන් මේ බලන්න මෙතන අපි ගත්තොත් එහෙම මෙතනදී බල දෙකක් ක්‍රියාත්මක වෙනවා මෙන්න මෙතනින්. එකක් ගත්තොත් මෙහිම ක්‍රියාත්මක දික්කියෙන් හම්බෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඒක R1. අනිත් එක තමයි දැන් මේක පහළට වැටෙන්න නොදෙයි වළක්වගෙන තියෙන ඝර්ෂණ බලය. මේක පහළට වැටෙන්න නොදෙයි ගලවගෙන තියෙන මේ ඝර්ෂණ බලය. ඔය දෙකේම සංප්‍රයුක්තය තමයි කවුද? දැන් අපේ ඔය දෙකේම සංප්‍රයුක්තය තමයි මේ දණ්ඩ ඔස්සේ ක්‍රියාත්මක වෙන තෙරපුම් බලය. තේරුණාද? දණ්ඩ ඔස්සේ ක්‍රියාත්මක වෙන තෙරපුම් බලය. හරි. එතකොට ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ දණ්ඩ ඔස්සේ. පැහැදිලිද කියන්නේ? ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ දණ්ඩ ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි. දැන් මේ දණ්ඩ ඔස්සේ ක්‍රියාත්මක වෙන තෙරපුම් බලය මම FR කියලා කිව්වොත් මේ තෙරපුම් බලය කියන්නේ මේ විත්තියෙන් මේකට ඇති කරන තෙරපුම් බලය. ඒතර මේ පැත්තෙනුත් කොහොම එකක් එනවා මේක. තේරුණාද? මෙතනුත් මේ පැත්තට තෙරපුම් බලයක් එනවා. ඔය විදිහට. හරි. FR. දැන් FR තමයි හොයන්න ඕනේ. තේරුණාද? FR උයි ඒ වගේම T. හරි. දැන් මේ ආපති බලය නම් ලේසියෙන් හොයන්න පුළුවන්. හරි. එතකොට මේ බලන්න දැන් අපි ගත්තොත් එහෙම ඔතනදී හරි මෙයාගේ මේ තිරස් දිශාවට තියෙන සමතුලිතතාවයේ සැලකුවකින් තිරස් දිශාවට සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙනවා. තිරස් දිශාවට පුතේ බල දෙකයි තියෙන්නේ. එකක් R1 බිත්තියෙන් හම්බ වෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය දණ්ඩ මත බිත්තියෙන් ලැබෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. අභිලම්බ ප්‍රතික්‍රියා බලය. මේ තියෙන්නේ ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. එතකොට FR කියලා කියන්නේ තෙරපුම් බලය. තෙරපුම් බලය. මේ තෙරපුම් බලය තමයි F R1 ගේ සංප්‍රයුක්තය වෙන්නේ. බලය. තේරුණාද? right. දැන් T හොයන්න ඕනේ. ඒ වගේම හොයන්න ඕනේ. T හොයා ගන්න ඕනේ. T1 හොයා ගන්න ඕනේ. ඒ වගේම FR හොයා ගන්න ඕනේ. ඔය දෙක තමයි හොයන්න තියෙන්නේ. හොඳයි. එතකොට දැන් තිරස් දිශාවට තියෙන සංප්‍රයුක්ත බලය බිඳුවයි. එහෙනම් R1 ඍණ T1 සමානයි කවුද? බිඳුව වෙනවා. පැහැදිලි R1 සමාන වෙනවා T1 ට. හරිද? පැහැදිලි? right. ඊට පස්සේ සිරස් T1 දන්නෙත් නැහැ R1 දන්නෙත් නැහැ. සිරස් දිශාවට සැලකුවොත් ඒත් සංප්‍රයුක්තේ බිඳුව වෙන්න ඕනි. සිරස් ඉහළට තියෙන ඝර්ෂණ බලය F. පහළට තියෙන්නේ W. ඍණ W. සමානයි බිඳුවයි. අන්න එහෙනම් F සමානයි W කියලා ආවා. F අපෙන් කවුරුත් අහන්නේ නැහැ. හරි. අපෙන් අහනවා කවුද? FR. දැන් හොයන්න පුළුවන් ගාන හදලා ඉවරයි. බලන්න මේ FR ගේ සිරස් පැත්තට තියෙන සංරචකනේ F කියන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. FR cos 30 මේ FR විභේදනය කරොත් මෙහෙට එන්නේ FR cos 30න් ඒක තමයි සමාන වෙන්නේ කාටද? F ට. දැන් ඔතනින් අපි ගත්තොත් එහෙම F කියන්නේ W කියලා දන්නවනේ. එහෙනම් FR cos 30 කියන්නේ මූල තුන බෙදීම 2යි. F කියන්නේ W. අන්න එහෙනම් FR කෙනෙක් කෙනා ලැබෙනවා 2යි W බෙදීම මූල 3යි. හරි. FR ලැබුණා 2යි W බෙදීම මූල 3යි. FR ගත්ත හැටිය R1 හොයන්න පුළුවන්. ඒක කොහොමද? R1 කියලා කියන්නේ R1 සමාන වෙනවා FR ගේ සිරස් සංරචකය. ඒ කියන්නේ FR sin 30යි. අන්න R1 සමානයි FR කියන්නේ 2යි W බෙදීම මූල 3යි. sin 30 කියන්නේ භාගයයි. කැපිලා ගියා. R1 සමානයි W බෙදීම මූල 3යි.
එහෙනම් දැන් අපි FR දන්නවා. FR කියන්නේ තෙරපුම් බලය, T1 කියලා කියන්නේ R1 ට සමාන වෙනවා. එහෙනම් T1 ආපති බලයේ W බෙදීම 3යි. W බෙදීම මූල 3යි. හරිද? right. එතකොට දැන් උත්තරය අපිට ගන්න පුළුවන්. අපෙන් අහන්නේ අනුපිළිවෙලින් BC හා AB හි ආතතිය හා තෙරපුම ආතතිය වෙන්නේ W බෙදීම මූල 3යි. තෙරපුම වෙන්නේ 2යි W බෙදීම මූල 3යි. එහෙනම් උත්තරේ වෙන්නේ W බෙදීම මූල 3යි 2යි W බෙදීම මූල 3යි උත්තරේ 2. උත්තරේ 2. හරි. හදමු. උත්තරේ 2. ඒක හදලා ඉවර කට්ටිය ඊට පස්සේ 34 වෙනි ගැටලුව හදන්න ඕනි. 34 හොඳයි. බලමු අපි 34 වෙනි ගැටලුව මේ විදිහට තියෙන්නේ. කොහොම W බාරයක් තියනවාද? හරි. ඕකේ. මෙහෙට T2 මේ පැත්තට T1 මෙදී යාගෙම අනිත් කෙලවර මෙදී යාගෙම අනිත් කෙලවර T2 විදිහට. හරි. එතකොට මෙන්න මේ කෝණයේ අංශක 60යි කියලා දීලා තියෙනවා. කඩේරක් කැන්වස් සිරස් කඩේරක් මේක අංශක 60ක් කියලා දීලා තියෙනවා. මේ අනිනේ තිරස් කඩේර. දැන් ගාන හදන්න අපි හිතන්න පටන් ගන්න මෙන්න මෙතනින් මේන්න මෙතන මොකක් වෙන්න ඕනේද? දැන් මේ පද්ධතිය සමතුලිතයි. එහෙනම් මේ සංදියත් සමතුලිත වෙන්න ඕනේ. සමතුලිත නම් එතන ඕනම පැත්තකට සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙන්න. හරි? ඔච්චරයි. හරි හිතන්න තියෙන ඔච්චරයි. හරි? දැන් එතකොට මේ කෝණයේ අංශක 30යිනේ. මේක 60යි මේක 90. මේක 90යි මේක 60යි ඉඳන් මෙන්න මෙයක් 30යි. ඉතින් දැන් සිරස් පැත්තට තියෙන සමතුලිතතාවයේ සැලකුවොතින් T2 cos 30 උඩට එන්නේ. එහෙනම් T2 cos 30 සමාන වෙන්න ඕනි. පහළට තියෙන කාටද? W. එතකොට T2 කියන එක නා අපිට ගන්න පුළුවන් cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි හින්දා අන්න T2 අන්න දැන් මෙහෙම හැදුවොත් මේ ගාන ඔන්න බලන්න වැරදුනා. හරිද? ඇයි ඒ? අපි මේ සිරස් දිශාවට ගන්නකොට සැලකුවේ මෙයාගේ විවේචන සංරචකය මෙහෙම තියෙනවා. කවුද T2 cos 30 හැබැයි මෙන්න මේ T1 ගේ මෙයා T1 තිරස් නෑනේ. T1 ගේ විභේදන සංරචකයක් වෙනවා පහළට මෙන්න. තේරුණාද? ඒක T1 sin 30යි. තේරුණාද? එතකොට පහළට තියෙනවා තව බලයක් කවුද? T1 sin 30. ඒ කියන්නේ T2 cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි W වාරයක් ධන T1 sin 30 කියලා කියන්නේ භාගය. හරිද? පැහැදිලිද? right. එතකොට ඔතන දැන් T1 T2 කියන නොදන්න රාශි දෙකක් තියෙනවා. ගාන ඔතනින් එහාට හදන්න බෑ. හැබැයි අපි තිරස් දිශාවට තියෙන සම්තුලනය සැලකුවොත් තිරස් පැත්තට සම්ප්‍රයුක්ත බිඳුවක් වෙනවා. මේ පැත්තට තියෙන්නේ T2 sin 30. මේ පැත්තට තියෙන්නේ T1 cos 30. මේ W වෙන්නේ නැහැ. එහෙනම් ඔතනදී T2 sin 30 සමාන වෙන්න ඕනි T1 cos 30ට. හරිද? right. එතකොට T2 ගුණ කිරීම භාගයේ සමාන වෙන්නේ T1 ගුණ කිරීම මූල 3 බෙදීම 2යි. දෙකට
දෙක කැපිලා යනවා. එහෙනම් T2 කියන එක කෙනා සමාන වෙනවා මූල 3යි T1. අන්න දැන් මොක මෙතෙන්ට දාන්න. T2 කියන තැනට. ඒ නිසා අපිට ලියන්න පුළුවන් T2 වෙනුවට දාන්න පුළුවන් මූල 3යි T1 ಗುಣ කිරීම මූල 3 බෙදීම 2 සමානයි W ධන T1 බෙදීම 2යි. හරිද? ඒක මූල 3 වෙනවා 3යි. right එහෙනම් 3යි T1 බෙදීම 2 රින T1 බෙදීම 2 සමානයි W වෙනවා. එහෙනම් උතරින් කෙලින්ම T1 සමානයි W වෙනවා. T1 W උනාට පස්සේ හරි එම නිසා T2 කියන එක වෙනවා සමානයි මූල 3යි T1 නේ. එහෙනම් මූල 3යි W. right. එතන උත්තරේ එන්නේ T1 සහ T2 අපෙන් අහන්නේ OA කියලා කියන්නේ T1, OB කියන්නේ T2, OA වල ආකෘතිය W, OB වල ආකෘතිය මූල 3යි W. එහෙනම් W සහ මූල 3යි W කියලා උත්තරේ තියෙන්නේ තුන්වෙනි පිළිතුරේ. හරි. එහෙනම් උත්තරේ ඉන්නේ 3. උත්තරේ 3. හදාගමු. උත්තරේ 3. මේක හදලා ඉවර කවුරු හරි ඉන්නවා නම් එයා උත්සාහ කරන්න හදන්න 31 වෙනි ගැටලුව. 31 වෙනි ගැටලුව. දැන් පොඩ්ඩක් කල්පනාකාරීව හදලා බලන්න. ඊට පස්සේ හදන්න ඕනි පිටු අංක 18 තියෙන 31 වෙනි ගැටලුව. 31 වෙනි ගැටලුව හදන්න ඕනි. කොහොමදදී? දැන් ඕකේ අපි ගත්තොත් ඒකාකාර දණ්ඩක්. ඒ වලදී අසව් කරලා දිනවා. අසව් කරලා දිනවා කියන්නේ කැරකෙන්න පුළුවන් විදිහට සම්බන්ධ කරලා දිනවා කියන එක. ඒකාකාර දණ්ඩක් කියන හරි නැතිව පහළට ක්‍රියාත්මක වෙන්න ඕනේ යාගේ බර නිව්ටන් 50යි. හරිද? ඊට පස්සේ ඒක 2 මීටර මෙන්න මෙතන 60ක් වෙනවා. BC ගත්තොත් මෙතන 30යි. T මේ සම්පූර්ණ ආත්මෙම T තමයි හොයන්න ඕනේ. දැන් මේ මෙතනින් බල ඇති වෙනවා. හරිද? මෙතනින් ඇතිවන බල එකක්වත් අපි දන්නේ නැහැ. මේ බලය දන්නේත් නැහැ. හැබැයි මේ දණ්ඩ සමතුලිතයිනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනි? අපිට ඕනි මෙයා නම් මෙතන බල ඕනේ නැත්තම් මේ A ලක්ෂය වටා ගූර්ණ බිඳුවට සමාන කරන්න. එතකොට ඔයගොල්ලන්ට T ගහගන්න පුළුවන්. දැන් කරන්න බලන්න. මේ දණ්ඩේ දිග දීලා තියෙනවා මීටර 2යි කියලා. හැමෝම උත්සාහ කරන්න. ඔය කපුටෙක් උත්තරයක් දැම්මා. හරි ඒක හදලා ඉවර එක්කලා 30 හදන්න පුළුවන්. 30 වෙනි ගාන හදන්න. උත්තර දාපු දෙකම හරි. අනිත් උත්තරෙත් හරි. right දැන් එහෙනම් 30 හදන්න. ඔන්න මම මේක හදනවා හදපු නැති යන බලා ගන්න. ඒ වටා ගූර්ණ ගත්තොත් එහෙම මේ 2a මම මෙතනදී බලන්න වාමාවර්ත පුරු ධන කියලා අරගන්නේ. ඉතන අපට ලියන්න පුළුවන් මේක බිඳුවයි. දැන් මේ 50න් ඇති කරන්නේ දක්ෂිණාවර්ත පූර්ණයක්. මේ t ගෙන් ඇති කරන්නේ වාමාවර්ත පූර්ණයක් ඒ වටා. ඉතින් එහෙනම් මට ලියන්න පුළුවන් වාමාවර්ත පූර්ණ ධන කියලා ගත්තේ සමානයි. බලන්න මේක දෙක නම් ලම්බ දුර හොයා ගන්න ඕනේ මේ t ට. මේ දිනේ ආ ක්‍රියා රේඛාවකට තියෙන ලම්බ දුර මේක ඉතාම පැහැදිලි අපිට ලියන්න පුළුවන් 2යි sin 30යි. එහෙනම් ලියන්න පුළුවන් p ගුණ කිරීම 2යි sin 30 ඍණ 50 ගුණ කිරීම 2. හරිද? 2 නෙමෙයි 50 ගුණ කිරීම 1. හේතුව මේක හරියමද තියෙන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන 1 මීටර වෙනවා. හරි. සමානයි බිඳුවයි. එහෙනම් අපිට එනවා 2යි t ගුණ කිරීම sin 30 කියන්නේ භාගය
සමානයි 50යි. කැපුණා එහෙනම් T සමානයි නිව්ටන් 50යි කියලා එනවා. ඔය විදිහට ගන්න. හරි දැන් ඊට පස්සේ උත්සාහ කරන්න 30 වෙනි ගාන හදන්න. 30 වෙනි ගාන. බලන්න එතකොට මෙන්න මෙහෙමයි. මේ විදිහට තියෙනවා මේක A වලින් විවර්තනය කරලා තියෙනවා කියන්නේ භ්‍රමණීය වෙන්න පුළුවන් සවි කරලා තියෙනවා. P බලය මොන ක්‍රියාත්මක වෙන්නේ? එතකොට ඒක තිරසත් එක්කාංශක දීර්ඝ කෝණයක් සාදමින් තියෙන්නේ හරි මැදින් තමයි බර ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බර නිව්ටන් 50යි. මේකේ සම්පූර්ණ මේ දණ්ඩේ දිග 2L කියලා ගත්තොත් මේ දිග L. ඉතින් ඒවට වාමාවර්ත පුරුණ දක්ෂිනාවර්ත පුරුණ සමාන වෙන්න ඕන. මේ කොන්නේ 30යි නේ. මෙතන නම් තියෙන ලම්බ දුර ගත්තොත් එහෙම එනවා. 2L කර්මයේ විදිහට තියෙනවා මේක 2L sin 30 වෙන්න ඕන. දැන් ඒවට වාමාවර්ත පුරුණයක් ඇති කරන්නේ P ගේ. 50න් ඇති කරන්නේ දක්ෂිනාවර්ත පුරුණයක්. එතකොට අපිට ලියන්න පුළුවන් 50 ගුණ කිරීම L සමාන වෙන්න ඕනි P ගුණ කිරීම 2L sin 30. 2L sin 30. එතකොට L del කැපිලා යනවා 50 සමානයි P ගුණ කිරීම sin 30 කියන්නේ භාගයයි. ගුණ කිරීම 2. දෙකක් තියෙනවානේ. එතකොට P සමානයි 50යි නිව්ටන් කියලා එන්නේ. P සමානයි 50යි නිව්ටන් උත්තරේ 3. උත්තරේ 3. හරි. වැරදි තැන් තියෙනවා නම් හදාගන්න. ඊට පස්සේ ඒකත් හදාගත්තට පස්සේ 24 වෙනි ගාන. 24 දැන් මේවට වඩා ටිකක් වෙනස් ගණන්. දැන් මේ හදපු ගණන් හැම එකක්ම අදම හැදුවොත් මේ ටික ඔක්කොම හොඳට ඔයගොල්ලන්ට තේරෙයි. හරි. හොඳයි. දැන් බලන්න දැන් මේක නම් ටිකක් වෙනස්ම ගානක් හින්දා ඔයගොල්ලෝ එකපාරට ටිකක් හිතා ගන්න අමාරු ඇති. බලන්න මේ විදිහට තියෙන මේක. හැබැයි දැන් මේ අපි ඉගෙන ගත්ත මූලධර්ම විතරයි භාවිතා කරන්නේ. තේරුණාද? දැන් හැමෝටම ඕනි මේ විභාගේ පාස් වෙන්න නමුත් ගොඩක් කට්ටිය මේක හිතන්නේ. හරි. හිතලා පිළිතුරු ගන්න පෙළවෙනවා බොහොම අඩුයි. අර එක විදිහේ ගානක් හදුවොත් ඊළඟට ඒ જાති තව ගානක් හදන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. නමුත් පොඩ්ඩක් හිතලා අපි ඉගෙන ගත්ත මූලධර්ම මෙහාට දාලා කල්පනා කරලා හදන්න පෙළවෙන කට්ටිය ගොඩක් අඩුයි. හරි. එයාලා තමයි විභාගේ පාස් වෙන්නේ. හොඳේ. රයිට්. දැන් බලන්න මෙතනදී මෙන්න මේ විදිහට අපි ගත්තොත් අපිට පුළුවන් හරි බලන්න දැන් මේ මෙන්න මෙහෙම තියෙනවා මේ පාත්‍රය අර්ධ ගෝලාකාරයි. ඒකේ හරි මැදින් මෙහෙම සිරස් තහඩුවක් සම්බන්ධ කරලා තියෙනවා. ඔය විදිහට. සුමට තහඩුවක්. හරිද? දැන් කියනවා අරේ 8යි ආරු අර්ධ ගෝලාකාර පාත්‍රයක් තහඩුවකින් සමාන කොටස් දෙකකට වෙන්කොට ඇත. අරේ 3යි ආරුද ස්කන්ධයේ සිම්පල් M උද සුමට ගෝලයක් මේ පාත්‍රය තුල ඇත. රූපේ දැක්වෙන ආකාරයට තහඩුව සිරස්ව ඇති විට සිරස්ව කියන එක යටින් ඉරක් ගහන්න ගෝලය තහඩුව මත ඇති කරන ප්‍රතික්‍රියාව වෙන්නේ. දැන් මේ ගෝලේ සුමටයිනේ. ගෝලේ සුමටයි කියලා කියන්නේ ඝර්ෂණ බල ඇති වෙන්නේ නැහැ ගෝලය මත. හරි. අංක 1ට ඒක අපි සටහන් කරගෙන ඉන්න ඕනේ. මොකද්ද? පද්ධතියේ
ඝර්ෂණ බල ඇති නොවේ. ඝර්ෂණ බල ඇති නොවේ. හරි. මේ පද්ධතිය මත ඝර්ෂණ බල ඇති වෙන්න බෑ. ඒක අංකයකට. දැන් මෙන්න ගෝලය. ඔය විදිහට ඇඳා. ඕනම. හරි. ඔය විදිහට. දැන් මේ ගෝලය මත ඇතිවන බල ලකුණු කරෝතින් මේ තියෙන මේ ගෝලයේ කේන්ද්‍රය මේ තියෙන පාත්‍රයේ කේන්ද්‍රය. right. දැන් මේ බලන්න එකක් තමයි මේ පාත්‍රය මගින් මේ ගෝලය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බල. ඒතර ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ ස්පර්ශ වෙන තැනට ලම්බක හින්දා ඕක අනිවාර්යෙන් මෙයාගේ කේන්ද්‍රය හරහා යනවා. ඒ වගේම මේ බලය ඇති වෙන්නේ මේ ලොකු ගෝලයටත් ලම්බක හින්දා ලොකු ගෝලයේ කේන්ද්‍රය හරහා මේ බලය ගමන් කරනවා. මේ බලයේ ක්‍රියාරේඛාව ඔහොම යනවා. මම මේක R කියලා කියන්නම්. දැන් මේ තියෙන යාගේ ප්‍රතික්‍රියා බලය මේ පැත්තට ආව. මේක අපිට වැඩක් දෙන්න හින්දා මම අඳින්නේ. හොඳේ දැන් ගෝලයේ මත බල ටික තමයි ලකුණු කරන්නේ. හරි. ඊට පස්සේ ගෝලයේ බර ක්‍රියාත්මක වෙනවා පහළට mg. දැන් මම මෙහෙම පහළට මදින්න ටිකක් ලස්සනින් දෙන්න මේක ක්‍රියාත්මක වෙන ගෝලයේ මත. හොඳේ දැන් මේ බල ලකුණු කරන්නේ සියල්ල කවුරු මත ක්‍රියාත්මක වෙන බලද? ගෝලයේ මත ක්‍රියාත්මක වෙන බල. හොඳේ ඊට පස්සේ මෙන්න මේ සිරස් තහඩුවෙන් මේ ගෝලයේ මත ඇති කරන බලය ගත්තොත් එහෙම ඒක ඒ අභිලම්බ ප්‍රතික්‍රියා බලය ගෝලයේ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය අනිවාර්යයෙන්ම තිරස් වෙනවා. හේතුව අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැති වෙන්නේ මේක සිරස් නම් එකෙන් ඇති වෙන්න ඕනේ ඊට ලම්බක බලය අනිවාර්යෙන් තිරස් වෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ ඒක. S අපෙන් අහන්නේ ගෝලයෙන් මේ තහඩුව මත ඇති කරන ප්‍රතික්‍රියා බලයෙන්. ඉතින් ගෝලයෙන් තහඩුව මත ඇති කරන්නේ තහඩුවෙන් ගෝලය මත ඇති කරන ප්‍රතික්‍රියා බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක්. අපි S හොයාගත්තා නම් හරි. දැන් මම මේ ලකුණු කරලා තියෙන්නේ ගෝලය මත ඇතිවන බල විතරයි. හරි අනිත් ඒවා එකක්වත් ලකුණු කරලා නැහැ. අපි ඒකත් විතර ලියනවා. මොකද්ද? මේදී ගෝලය මත බල පමණක් සතහන් කර ඇත. ගෝලය මත බල පමණක් සතහන් කර ඇත. හොඳයි. දැන් හොයන්න ඕනේ S. ඊළඟට දැන් මේ ගෝලය මේක ඇතුළේ සමතුලිත වෙලා තියෙනවනේ. සමතුලිත නම් ගෝලය මත ඕනම පැත්තකට සම්ප්‍රයුක්ත බිඳුවක් එනවා. ඒ ඊළඟ කතාව. අපි ඒකත් ලියා ගන්නවා. මේ ඔය ටික ඔක්කොම එකට එකතු වුණාම පස්සේ ගාන හදන්න පුළුවන්. ඊට පස්සේ අපි ලියන්න පුළුවන් මොකද්ද? ගෝලය සමතුලිතව ඇත. right. ඔන්න මේ සාධක ටික. දැන් ගෝලය සමතුලිතව තියෙනවා. හරි. මම කියන්නම් මෙන්න මේක තීටා කියලා මේ කෝණය. ඒක තීටා නම් ඒකාන්තර කෝණෙ මේකත් තීටා. හරිද? දැන් හොයන්න ඕනේ S. දැන් අපි පොඩ්ඩක් මේක හදන්න උත්සාහ කරොත් මේ බලන්න. මෙතන මට ලියන්න පුළුවන් සිරස් දිශාවට බල සමතුලිතය සැලකුවොත් බල සමතුලිත වේ. සමතුලිත වෙනවා කියන්නේ සම්ප්‍රයුක්ත බිඳුව වෙනවා. එතකොට සිරස්ව ඉහළට තියෙන්නේ R cos theta. සිරස්ව මේ R විභේදනය කරොත් මෙහෙට එනවා. ගෝලය මත මෙහෙට එනවා. R sin theta. හරිද? දැන් සිරස් දිශාවට තියෙන බල ගත්තොත් R cos theta තියෙනවා. පහළට mg තියෙනවා. එහෙනම් R cos theta ඍණ mg සමානයි බිඳුවයි R cos theta සමාන වෙන්න ඕනි mg ට මේක අංක 1. තිරස්ව ගත්තොත් ඒත් බල සමතුලිතයි. වේ. එහෙනම් මේ පැත්තට තියෙනවා R
sin theta විරුද්ධව තියෙන s ඍණ s සමානයි බිඳුවයි. එහෙනම් r sin theta සමානයි s මේක අංක 2. ඕනි s ව හරි ඕනි s ව දැන් කොහොමද s හොයන්නේ? බලන්න මම මෙහෙම වැඩක් කරනවා. දෙක බෙදනවා එකේ බෙදුවොත් එනවා අපිට r sin theta බෙදීම r cos theta සමානයි s බෙදීම mg කැපුණා. එහෙනම් s කියන එක වෙනවා සමානයි mg tan theta වෙනවා. හරිද? හේතුව sin theta බෙදීම cos theta tan theta s උක්ත කරොත් mg tan theta වෙනවා. දැන් tan theta හොයන්න ඕනේ. කොහොමද tan theta හොයන්නේ? මේ බලන්න. මේ තියෙන කුඩා ගෝලයේ අරයනේ. කුඩා ගෝලයේ අරය අපිට කියනවා 3r. මේ 3r. right? මෙතන ඉඳලා මෙන්න මෙතනටම තියෙන්නේ මේ ගෝලීය පාත්‍රයේ අරයනේ. මේ හිතෙන් මම ලකුණු කරන්න තියෙන හොඳට බලා ගන්න. මෙතන ඉඳලා මෙතනට තියෙන මේ ගෝලීය පාත්‍රයේ අරය. ඒක කීයද? ඒක 8r දු. ඔව් 8r කියලා තියෙනවා. මෙතන ඉඳලා මෙතනට 8r, මෙතන ඉඳලා මෙතනට 3r නේ. කුඩා ගෝලයේ හරිය. එහෙනම් මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ මේ ටික ගත්තොත් 5r. ඕන මේ ටික. මෙතන ඉඳලා මෙතනට ගියද 3r, 5r ඔක්කොම 8r. දැන් මේ උස a හින්දා මේන්න මේ ටික මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේක කර්ණය 5r. සම්මුඛ පාදයේ 3r නම් බද්ධ පාදයේ x කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් x සමානයි 25යි r වර්ගයේ ඍණ 9යි r වර්ගී වර්ගමූලය 16යි r වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ 4යි r. x කියන්නේ 4යි r. අන්න දැන් හරි. එතකොට දැන් පේනවා ඇති බලන්න. එතකොට අපිට ඔතනින් ගන්න පුළුවන් දැන් මේ විදිහට s සමානයි mg tan theta කියන්නේ සම්මුඛ පාදයේ 3ir. බද්ධ පාදයේ 4ir. ඇයි x කියලා කියන්නේ කීයද? 4ir. එහෙනම් ඔතනින් අපිට එනවා s සමානයි 4න් 3යි mg. ඔකනේ අපිට අහන්නේ. හරි හදාගමු. දැන් බලන්න ටිකක් හිතන්න තියෙන ගානක් හොඳට කල්පනා කරලා හිතලා හදන්න. හරි. හරි. හොඳයි. එතකොට මම දොස්සන බලන්න මේක ලියා ඉවරද කියලා. දැන් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ තමයි මේකේ මෙන්න මේ 5ir ගත්ත විදිය පැහැදිලි කරන්න කියලා. බලන්න මෙන්න මෙහෙමයි. හොඳට අහගෙන ඉන්න. හරි. හොඳයි. මෙන්න මෙහෙමයි. දැන් මේ මෙතන ඉඳලා මෙතනටම තියෙන දිග මේ ලොකු ගෝලයේ අරයනේ. දැන් ලොකු ගෝලයේ අරය 8ir. හරිද? මේ තියෙන පොඩි ගෝලයේ අරයනේ. පොඩි ගෝලයේ අරය 3ir. හරි. මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ 8ir. මේ ටික 3ir. එහෙනම් මෙන්න මේ ටික කීයක් වෙන්න ඕන? 5ir වෙන්න ඕන. එයිමයි මෙතන ඉඳන් මෙතනට 5ir කියලා ගන්න. පැහැදිලිද? හරි. කොබලන්න මේක ලියාගෙන ඉවර කට්ටිය අත උස්සා. හරි. එතකොට හරි. දැන් මම හිතනවා මේක හැමෝම
ලියාගෙන තියෙන්නේ කියලා. දැන් අපි යනවා මේ සමතුලිතතාවයේ පාඩමේ අන්තිම කොටස් වලට තමයි මේ ළඟා වෙමින් ඉන්නේ. අපි යනවා දැන් මේකේ තව විශේෂ අවස්ථාවක් ගැන කතා කරන්න. ඒ තමයි මේ සීමාකාරී සමතුලිත තත්ත්වය. හරි. ඊළඟ මාතෘකාව සීමාකාරී සමතුලිත තත්ත්වය. සීමාකාරී සමතුලිත තත්ත්වය. සීමාකාරී සමතුලිත තත්ත්වය. මාතෘකාව සීමාකාරී සමතුලිත තත්ත්වය. සීමාකාරී සමතුලිත තත්ත්වය. හරි. මොකද්ද මේ සීමාකාරී සමතුලිත තත්ත්වය කියලා කියන්නේ? හොඳයි. සීමාකාරී සමතුලිත තත්ත්වය කියලා කියන්නේ යම්කිසි වස්තුවක් සමතුලිතතාවයේ බිඳ වැටිලා චලිත වීමට ආසන්නතම අවස්ථාවේ තියෙනවා නම් අපි කියනවා එතන තියෙන්නේ සීමාකාරී සමතුලිත තත්ත්වයක් කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බලන්න මෙන්න මෙහෙම. දැන් මෙන්න දැන් මෙන්න මෙහෙම. මෙයා තියලා තියෙනවා මේක උඩ. හරි. මම දැන් මේක මේ විදියට බලන්න මෙයා මෙහෙම ආනත කරනවා. ආනත කරනවා. තාම මේක අන්න. මේ බලන්න හොඳට බලාගෙන ඉන්න. මේක මෙහෙම තියෙනවා. දැන් මේක සමතුලිතයි. මම මේක ආනත කරනවා. තාම සමතුලිතයි. තාම සමතුලිතයි. තාම සමතුලිතයි. මෙන්න දැන් මොකද මේ වෙලා තියෙන්නේ? අන්න සමතුලිතතාවය බිඳ වැහෙන්න. තේරුණාද? right. එතකොට මේක සමතුලිතතාවයේ බිඳ වැටීමට ආසන්නතම අවස්ථාව තියෙන්නේ. ඔය ඕක අපි කියනවා මොකක් කියලාද? සීමාකාරී සමතුලිතතාවය කියලා. දැන් පුතේ මෙතන මේකේ සමතුලිතතාවයේ බිඳ වැහෙන්නේ ලිස්සීමෙන් නේ. ලිස්සීමෙන් තමයි සමතුලිතතාවය බිඳ වැටෙන්නේ. ඕක සමතුලිතතාවයේ බිඳ වැටෙන්න පුළුවන් එක විදිහට. හරිද? right. එතකොට මේ සමතුලිතතාවය බිඳ වැටෙන්න පුළුවන් අනිත් විදිය තමයි පෙරලීමෙන් සමතුලිතතාවය බිඳ වැටීම. පෙරලීමෙන් සමතුලිතතාවය බිඳ වැටීම. right. මේ බලන්න. මේක සමතුලිතයිනේ. right. මම මේක ආනත කරනවා. මෙහෙම. right. මොකද උනේ මේ? පෙරලීමෙන් සමතුලිතතාවය බිඳ වැහෙන්න. තේරුණාද? right. එතකොට සමතුලිතතාවයේ බිඳ වැටෙන්න පුළුවන් විදි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් තමයි ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. අනිත් එක තමයි පෙරලීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. right. එතකොට මොකද්ද සීමාකාරී සමතුලිත අවස්ථාව කියලා කියන්නේ? සමතුලිතතාවය බිඳ වැටීම. චලිතයක් සිදුවීමට ආසන්නතම අවස්ථාව අපි හඳුන්වනවා. චලිතයක් සිදුවීමට ආසන්නතම අවස්ථාව අපි හඳුන්වනවා සීමාකාරී සමතුලිත අවස්ථාව කියලා. සීමාකාරී සමතුලිත අවස්ථාව කියලා. අපි මේක ලියාගෙන තවදුරටත් මේක ගැන සාකච්ඡා කරමු. හරි. right. ලියන්න මේ විදිහට සීමාකාරී සමතුලිත තත්ත්වය. ලියන්න ඒ කියන්නේ මේ විදිහට සීමාකාරී සමතුලිත තත්ත්වය යටතේ ලියන්න. සමතුලිතතාවයක් බිඳ වැටි සමතුලිතතාවයක් බිඳ වැටි සමතුලිතතාවයක් බිඳ වැටි සමතුලිතතාවයක් බිඳ වැටි චලිත වීමට සමතුලිතතාවයක් බිඳ වැටි චලිත වීමට ආසන්නතම අවස්ථාව වරහන් තුල ලියන්න සමතුලිතතාවය බිඳ වැටීමට ආසන්නතම අවස්ථාව. වරහන් තුල ලියන්න ඕනි සමතුලිතතාවය බිඳ වැටීමට ආසන්නතම අවස්ථාව. වරහන් තුල ලියවෙන්න ඕනි ඒක. ලියන්න.
සමතුලිතතාවයේ බිඳ වැටීමට ආසන්නතම අවස්ථාව වරහන් වහලා සීමාකාරී සමතුලිත තත්ත්වය ලෙස හඳුන්වයි. සීමාකාරී සමතුලිත තත්ත්වය ලෙස හඳුන්වයි. සීමාකාරී සමතුලිත තත්ත්වය ලෙස හඳුන්වයි. හරි. සීමාකාරී සමතුලිත තත්ත්වය ලෙස හඳුන්වයි. හරි. දැන් රතු පෑනින් තරුවක් දාලා ලියන මේ විදියට රතු පෑනින් තරුවක් දාලා ලියන්න. රතු පෑනින් තරුවක් දාලා ලියන්න. සමතුලිතතාවයක් බිඳ වැටිය හැකි සමතුලිතතාවයක් බිඳ වැටිය හැකි ප්‍රධාන සමතුලිතතාවයක් බිඳ වැටිය හැකි ප්‍රධාන ආකාර සමතුලිතතාවයක් බිඳ වැටිය හැකි ප්‍රධාන ආකාර දෙකක් ඇත. සමතුලිතතාවය බිඳ වැටිය හැකි ප්‍රධාන ආකාර දෙකක් ඇත. ප්‍රධාන ආකාර දෙකක් ඇත. ප්‍රධාන ආකාර දෙකක් ඇත. ප්‍රධාන ආකාර දෙකක් ඇත. සමතුලිතතාවයේ බිඳ වැටිය හැකි ප්‍රධාන ආකාර දෙකක් ඇත. අංක 1 ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. අංක 2 පෙරලීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. අංක 2 පෙරලීමෙන් සමතුලිතතාවය බිඳ වැටීම. පෙරලීමෙන් සමතුලිතතාවය බිඳ වැටීම. හරි. පෙරලීමෙන් සමතුලිතතාවය බිඳ වැටීම. හොඳයි. දැන් ඉස්සෙල්ලාම බලමු මේ ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. හරි. ලියන අංක අනුමාත්‍රකාවක් ලියන්න. ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. හරි. දැන් මේ තියෙන්නේ මෙයාගේ බර 15ට mg අභිලම්බ ප්‍රතික්‍රියා R. හරි. ඒතර මේ තියෙන්නේ ස්ථිරස්ව පවතින අවස්ථාව. right. මේ තියෙන්නේ සීමාකාරී සමතුලිතතාවයේ පවතින අවස්ථාව. දැන් මෙහෙමයි වෙන්නේ. තිරස් රළු තලයක තියලා තියෙන වස්තුවක ආනතිය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට යම්කිසි අවස්ථාවක් එළඹෙනවා මේ තලයේ ඔස්සේ පවතින බරේ විභේදන සංරචකයට ඔය වස්තුව මත ඇතිවන සීමාකාරී ඝර්ෂණ බලය සමාන වෙන අවස්ථාව. මේ තියෙන අවස්ථාව. මීට වඩා තව පොඩ්ඩක් හරි ආනතිය වැඩි කරොත් මොකද වෙන්නේ? මේක ලිස්සල යනවා. තේරුණාද? අන්න ලිස්සීමෙන් මොකද්ද වෙන්නේ? සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. පැහැදිලිද කියන දේ? හරි. right. එතකොට අපි ලිව්වා ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම කියලා. හොඳයි. එතකොට මේ රූප දෙක අඳගන්න ඉස්සල්ලා මේක අංක 1 මේක අංක 2 අඳගන්න රූප දෙක. හරි. දැන් අහගන්න මෙහෙමයි. දැන් එතකොට මේකේ
අපි ලියමු තරු ලකුණක් දාලා මේ විදිහට රළු තිරස්තලයක තබා ඇති සිම්පල් M වස්තුව පළවන රූපේ දක්වා ඇත. පළවන රූපේ දක්වා ඇත. පළවන රූපේ දක්වා ඇත. දැන් තලය තිරසට ආනත කරමින් යන අවස්ථාවේදී දැන් තලය තිරසට ආනත කරමින් යන අවස්ථාවේදී දෙවන රූපේ පරිදි වස්තුව ලිස්සා යාමට ආසන්නතම අවස්ථාවට පැමිණේ. වරහන් ඇතුළේ ලියන්න සීමාකාරී සමතුලිත තත්ත්වයේ ඇත. වරහන් ඇතුළේ ලියන්න සීමාකාරී සමතුලිත තත්ත්වයේ ඇත. එම අවස්ථාවේදී තලය ඔස්සේ පහළට පවතින බරේ සංරචකය වරහන් ඇතුළේ ලියන්න mg sin theta වරහන් ඇතුළේ ලියන්න mg sin theta තලය ඔස්සේ ඉහළට ඇති සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ. 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 හරි. ඊළඟ තරුව දාලා ලියන්න. තවත් ස්වල්පයක් හෝ වැඩිපුර ආනත කළ විට වස්තුව තලය ඔස්සේ පහළට ලිස්සා යයි. වස්තුව තලය ඔස්සේ පහළට
36යි. වස්තුව තලයේ ඔස්සේ පහළට 36යි. හරි. එතකොට ඔන්න ඒක හරි. දැන් ලියන්න ඊට පස්සේ පෙරලීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. පෙරලීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම අනුමාතෘකාවක්. පෙරලීමෙන් සමතුලිතතාවය බිඳ වැටීම. පෙරලීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම. බිඳ වැටීම පෙරලීමෙන් සමතුලිතතාවය බිඳ වැටීම. හොඳයි බලමු අපි දැන් කලින් විදියටම මේ විදියට වස්තුවක් තියෙනවා. කොහොමද? හරිද? මේක රළු තලයක් මම දෙන්නේ මේක අංක 1 අංක 2 මේ රළු තලය ආරම්භ කරලා තියෙනවා මේ විදියට. හරි දැන් බලා ගන්න මෙතනදී මේ ආනතිය දැන් θ කියලා කියන්න මේ වෙලාවේදී මේ රළු තලයෙන් මෙයාමත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බල මේ බලන්න මේ සෑම තැනකම තලයත් එක්ක වස්තුව සමාන ස්පර්ශයක් දක්වන හින්දා මේ සෑම අංශු මාත්‍රයකින්ම ඇතිවන කුඩා අභිලම්බ ප්‍රතික්‍රියා බල සමාන. ඒ හින්දා මෙයා මත ඇතිවන සංප්‍රයුක්ත අභිලම්බ ප්‍රතික්‍රියා බලය දැන් මෙයාගේ බර මෙහෙම පහළට mg හරි නැති ක්‍රියාත්මක වෙනවා හොම. හරි. ඒතර මෙතන a b හරි මැදින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේ තියෙන්නේ a b මෙහෙම තලයේ ආනත වෙන්න b සිට a දක්වා එනකොට තලයත් එක්ක පවතින ස්පර්ශය වැඩි. ඒ කියන්නේ a සිට b දක්වා යන්න තලයත් එක්ක තියෙන ස්පර්ශය අඩු හින්දා a වල ඉඳන් උඩට යන්න මේ තලයෙන් අංශු මාත්‍රීය දිගමත ඇති කරන. يعني පොඩි අභිලම්බ ප්‍රතික්‍රියා බල මෙන්න මේ විදියට අඩු වෙනවා. මේ විදියට මෙහෙට යන්න මොකද වෙන්නේ? මේ තලයෙන් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය අඩු වෙනවා. පොඩි තැන් වල. මේක ඉතාල වැදගත් කතාවක්. හොඳට අහන් ඉන්නේ හින්දා. එතකොට සංප්‍රයුක්ත අභිලම්බ ප්‍රතික්‍රියාව ඒ දෙසට නැඹුරු වෙලා තියෙනවා. ආවෙදිකින් ගත්තොතින් ඔය අභිලම්බ ප්‍රතික්‍රියාව ඔහොම තියෙන්නේ. මේ තියෙන කුඩා අභිලම්බ ප්‍රතික්‍රියා බල. ඒ කියන්නේ මේකේ ස්පර්ශ වෙලා තියෙන හැම තැනකම කුඩා අභිලම්බ ප්‍රතික්‍රියා බල ඇති වෙනවා. අපි අර කලින් අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කිව්වේ සංප්‍රයුක්ත අභිලම්බ ප්‍රතික්‍රියාව මේ තලයෙන් ඇති. හරි ඔය විදිහට තියෙනවා. දැන් එතකොට ඝර්ෂණ බලය මෙහෙට තියෙනවා. ඒ ඝර්ෂණ බලය. right මෙන්න මෙහෙම mg මෙතන ගුරුත්ව කේන්ද්‍රය. අනිවාර්යයෙන්ම දැන් මේ ආනත බලකුණක් යන සමතුලිත වෙලා තියෙන්නේ. එතකොට r f සහ mg එකම ලක්ෂයක හම්බ වෙනවා. මේ පේනවා එකම ලක්ෂයක හම්බ වෙලා තියෙනවා. තාම පෙරලෙන්න ආසන්නතම අවස්ථාවට ඇවිල්ලා නැහැ. හරි. right. එතකොට අපි මුලින්ම මේ ටික ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ බලමු පෙරලෙන්න ආසන්නතම අවස්ථාවේ මේ තලයෙන් ඇති වෙලා තියෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ? ඒ වෙලාවේදී මේ පෙරලෙන්න ආසන්නතම අවස්ථාවේ තියෙන විශේෂ ලක්ෂණය මොකක්ද? අන්නේ සුවිශේෂී ලක්ෂණය තමයි අපිට මේ සීමාකාරී සමතුලිත අවස්ථාවේ
පෙරලීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටෙන්න ආසන්න මොහොතේ පවතින ගැටලු විසඳන්න අවශ්‍ය වෙන්නේ. ඒ සුවිශේෂී කාරණාව මොකක්ද කියලා බලමු මේ ටික ලියාගත්තට පස්සේ. හරි ඉස්සෙල්ලාම පෙරලීමෙන් සමතුලිතතාවයේ බිඳ වැටීම කියලා ලියලා තාම පැහැදිලිව මේ රූප දෙක ඇඳ ගන්න ටිකක් ලොකුවට අත දිග ඇරලා අඳින්න. හරි. මම හිතනවා දැන් මේක ලියාගෙන ඉවර ඇති කියලා. හරි. දැන් ලියන්න පළවෙනි තරු ලකුණ දාලා ලියන්න මෙතනින්. පළවෙනි තරු ලකුණ දාලා ලියන්න මේ විදියට. පළවන රූපේ පරිදි රළු තිරස්තලයක ස්කන්ධය එම්වන වස්තුවක් තබා ඇත. ස්කන්ධයේ එම්වන වස්තුවක් තබා ඇත. ස්කන්ධයේ එම්වන වස්තුවක් තබා ඇත. වස්තුවේ A සිට B දක්වා සැලකූ විට තලය සමග සමාන ස්පර්ශයක් දක්වන බැවින් තලයෙන් වස්තුව මත ලැබෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය AB ට හරි මැදින් පිහිටයි. ඊළඟ තරුව දාන්න. දැන් ලියන්න. තලය දෙවන රූපේ පෙන්වා අවස්ථාවේ පරිදි ආනත කර ඇති අවස්ථාවක් සලකමු. හරි. ආනත කර ඇති අවස්ථාවක් සලකමු. එහිදී A සිට B ට යත්ම තලය සමග පවතින ස්පර්ශය අඩු වේ. එම නිසා
තලයෙන් වස්තුව මත ලැබෙන තලයෙන් වස්තුව මත ලැබෙන තලයෙන් වස්තුව මත ලැබෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය ඒ දෙසට නැඹුරුව පවතී. ඒ දෙසට නැඹුරුව පවතී. හොඳයි. ඔන්න දැන් ඒ දෙසට නැඹුරු වෙලා තියෙනවා මේ තලයෙන් වස්තුව මත ලැබිලා තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. හොඳයි. දැන් බලමු ඊළඟට මේ විදියට හරි බලන්න මෙන්න මෙහෙම දැන් අපි ගත්තොත් මේ විදියට මේක තවදුරටත් ආනන්ද කරගෙන යනකොට ඇල්ෆා දැන් පිරලීමට ආසන්නතම අවස්ථාව තමයි මේ කියන්නේ. හරිද? එතකොට මේ පෙරලීමට ආසන්නතම අවස්ථාව ගත්තොත් A B පෙරලීමට ආසන්නතම අවස්ථාව ගත්තොත් හොඳට අහගෙන ඉන්න. පෙරලීමට ආසන්නතම අවස්ථාවේදී මේ තලයක් එක්ක ස්පර්ශ වෙලා තියෙන්නේ A විතරයි. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාව එන්නේ ස්පර්ශ වෙලා තියෙන තැනින් විතරයි. අනිත් ටික තලයක් එක්ක ස්පර්ශ වෙලා නැහැ. බර මෙහිම ක්‍රියාත්මක වෙනවා. දර්ශන බලයෙන් ඉන්නේ. තාම සමතුලිතව තියෙන හින්දා තමයි මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන ඒක ලක්ෂ වෙන්නේ මේ බල තුන. හරිද? රයිට්. දැන් එතකොට ඊළඟට තව ටිකක් ආනතිය වැඩි කරෝකින් දැන් මේක තුන්වෙනි රූපය ඒකට තමයි පුතේ මේ ටික අයිති වෙන්නේ. හොඳේ? ඕම. හතරවෙනි රූපය තව ටිකක් ආනත කරලා තියෙන්නේ. රයිට්. මම දැන් මෙතන කියන්නම් බීටා කියලා. මේ වෙලාවේදී මෙන්න මෙහෙම පවතින්නේ මේ වස්තුව ඔහම තියෙනවා. දැන් මේ වෙලාවේ පෙරලෙනවා මේක. ඇයි ඒ? ස්පර්ශ වෙලා තියෙන්නේ දැන් ඒ විතරයි. පෙරලීමට ආසන්නතම අවස්ථාවේ ඒ විතර නම් තව ටිකක් කැල කරාම කොහොමත් ඒ විතරයි. මෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් බර මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ ඔය විදිහට. mg දර්ශන බලය කොහොමත් තලයේ උස්සෙමයි. F දැන් මොකෝ වෙන්නේ? මේ A ලක්ෂය වටා මෙන්න මේ mg එකෙන් සම්ප්‍රයුක්ත කෝණයක් ඇති කරනවා. R කින් ඇති වෙන්නේ නැහැ, F කින් ඇති වෙන්නේ නැහැ, mg කින් ඇති වෙලා මේක මේ පැත්තට පෙරලෙනවා. පෙරලි. හරි. ඕක තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් මෙන්න මේ රූප දෙක අඳගන්න. මේක 3 මේක 4 පැහැදිලිව අඳ ගන්න ඕනේ. හරි. දැන් යන තරුවක් දාලා යටින් මේ විදියට තුන්වන රූපයේ පරිදි පෙරලීමට ආසන්නතම අවස්ථාවේදී තුන්වන රූපයේ පරිදි පෙරලීමට ආසන්නතම අවස්ථාවේදී
තලය සමග ස්පර්ශව පවතින්නේ ඒ ධාරයේ පමණි. දැන් ඔක ධාරයක් මම ලක්ෂයක් කිව්වට ධාරයක් හේතුව දැන් මෙහෙම නෙමෙයි මේක නම් ඔය වස්තුව මේ පෙරලෙන ආසන්නතම අවස්ථාවේ ස්පර්ශලා තියෙන මෙන්න මේ ධාරෙමි. එහෙනම් මම ඒ ධාරය කියලා කියන්නම්. හරි මේ ධාරෙමි මෙන්න මේක මේක විතරයි ස්පර්ශ වෙලා තියෙන්නේ. මෙහෙම තියෙන්නේ මේ පෙරලෙන ආසන්නතම අවස්ථාව. තේරුණාද? හරි. එතකොට මෙහෙම නෙමෙයි තියෙන්නේ මේ පෙරලෙන ආසන්නතම අවස්ථාවේ තියෙන්නේ. හරි. ඒ ධාරය පමණි. ඒ ධාරයේ පමණි. මේ පෙරලීමට ආසන්නතම අවස්ථාව. රතු බෑණින් ලියන්න. රතු බෑණින් ලියන්න. නමුත් තවමත් වස්තුව සමතුලිතව පවතී. වස්තුව සමතුලිතව පවතී. වස්තුව සමතුලිතව පවතී. වස්තුව සමතුලිතව පවතී. හරි. දැන් සමතුලිතව තියෙන හින්දා ආනත බල තුනක් සමතුලිතව තියෙනවා නම් එකම ලක්ෂයකදී හම්බ වෙන්න ඕනි. බලන්න ඒ වලදී හම්බ වෙලා තියෙනවා. සමතුලිතව පවතී ලියන්න. එම නිසා වස්තුව මත ඇති වී ඇති බල තුන එකම ලක්ෂයකදී හමු වන පරිදි එකම ලක්ෂයකදී හමු වන පරිදි ඉහත රූපේ දක්වා ඇති අයුරින් ඇතිවේ. ඉහත රූපේ දක්වා ඇති පරිදි ඇතිවේ. ඉහත රූපේ දක්වා ඇති පරිදි ඇතිවේ. ඉහත රූපේ දක්වා ඇති පරිදි ඇතිවේ. හරි. ඊට පස්සේ ඊළඟ කරුණ දාලා ලියන්න. දැන් හතරවන රූපේ දැක්වෙන පරිදි තවදුරටත් ආනත කළ විට ඒවට වස්තුවේ බර මගින් ඇතිවන ධූර්ණය නිසා වස්තුව පෙරලී යයි. වස්තුව පෙරලී යයි. වස්තුව පෙරලී යයි. හරි. හොඳයි. දැන් ඊට පස්සේ බලන්න මෙන්න මෙහෙම. දැන් ඔයාලගේ ටියුට් එකෙත් මේව දාලා තියෙනවා. හරි. අපි මීට අදාළ ගැටලුවක් දැන් විසඳලා ඊට පස්සේ යන් ඊළඟ කොටස් වලට ඔයාලට මම දුන්න ටියුට් එකේ 18 වෙනි පිටුව බලන්න. 18 වෙනි පිටුව. 18 වෙනි පිටුව. ඒකේ තියෙන 27 වෙනි ගාන කියවන්න.
27 වෙනි ගාන. හරි. ඒකේ මෙන්න මෙහෙම තියෙනවා. රූපයේ දැක්වෙන ඝන කේතුවේ උස සිම්පල් h ද ආධාරකයේ අරය සිම්පල් r ද වේ. කේතුව පෙරලීමට පෙර ලිස්සන්නේ නැතිනම් ඒ කියන්නේ එතනින්ම කියන්න පුළුවන් මේ කේතුවේ සමතුලිතතාවයේ බිඳ වැටෙන්නේ ලිස්සීමෙන් නෙවෙයි පෙරලීමෙන්. ඇයි ඒ පෙරලෙන්න කලින් ලිස්සන්නේ කියලා කියනවනේ. අන්න ඒක යටින් ඉරක් ගහන්න. කේතුව පෙරලීමට පෙර ලිස්සන්නේ නැත්නම් කියන එක යටින් ඉරක් ගහන්න. පෙරලීමට පෙර ලිස්සන්නේ නැත්නම්. හරි. ඉරක් ගහලා දැන් හිතන්න ඊතලයක් දාලා ලියන්න. මෙහි සමතුලිතතාවයේ බිඳ වැටෙන්නේ මෙහි සමතුලිතතාවයේ බිඳ වැටෙන්නේ පෙරලීමෙන් වේ. මේ සමතුලිතතාවය බිඳ වැටෙන්නේ පෙරලීමෙන් වේ. හරි. දැන් බලන්න. ලිස්සන්නේ නැතිනම් සමතුලිතතාවයේ නොබැදින පරිදි ආනත කළ හැකි ආනත තලයේ ඇල කළ හැකි උපරිම කෝණය. සමතුලිතතාවයේ බිඳ නොවැටෙන පරිදි උපරිම කෝණය ආනත කරලා තියෙනකොට පද්ධතිය තියෙන්නේ සීමාකාරී සමතුලිත අවස්ථාවේ. රතු පෑනින් ලියන්න තරුවක් දාලා ප්‍රශ්නාංක දාලා මේ විදියට උපරිම කෝණය ආනත කර ඇති අවස්ථාවේ උපරිම කෝණය ආනත කර ඇති අවස්ථාවේ උපරිම කෝණය ආනත කර ඇති අවස්ථාවේ පද්ධතිය සීමාකාරී සමතුලිතතාවයේ ඇත. සීමාකාරී සමතුලිතතාවයේ ඇත. සීමාකාරී සමතුලිතතාවයේ ඇත. හරි. දැන් ඔන්න සීමාකාරී සමතුලිතතාවයේ තියෙන අවස්ථාව මම අදිනවා. බලන්න කේතුවේ මේ විදියට ඕම. දැන් මේ වෙලාවේදී මේ තලයේ ස්පර්ශ වෙලා තියෙනවනේ මෙතන විතරයි. ඇයි? සමතුලිතතාවයේ බිඳ වැටෙන්න ආසන්නතම අවස්ථාවෙන් තියෙන්නේ. එතකොට හොඳට අහගින්න මේ තලයෙන් ලැබෙන අභිලම්භ ප්‍රතික්‍රියා බලය කොහොම යනවා? R. ඝර්ෂණ බලය කොහොමද තලයේ ඔස්සේ F. බල ක්‍රියාත්මක වෙන්නේ මේක ගුරුත්ව කේන්ද්‍රයෙන්. එතකොට බර ඔන්නෝම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ තියෙන්නේ. mg. හරිද? right. දැන් මෙන්නනේ උස අපිට දෙනවා h බෙදීම 4යි කියලා. h බෙදීම 4යි. ආධාරකයේ අරය r. පැහැදිලි? දැන් එතකොට බලන්න මේ විදිහට මේ වෙලාවේදී ආනත වෙලා තියෙන කෝණය θ නම් තාම පැහැදිලි. මේක 90 ඍණ θ මේක 90 ඍණ θ මෙයා 90 හින්දා මෙන්න මෙයා θ. එහෙනම් මේ තියෙන්නේ සීමාකාරී සමතුලිත අවස්ථාව. සීමාකාරී සමතුලිත අවස්ථාව. උපරිම කෝණයක් ආනත කරලා තිනවා සමතුලිතතාවයේ බිඳ වැටෙන්නේ නැතුව. තව දශමයක් ආනත කරත් සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. හරිද? එතකොට අන්න එහෙනම් මේ වෙලාවේදී මේ θ කෝණය තමයි ආනත කරන්න පුළුවන් උපරිම කෝණය. හරි. බලන්න මේ સિદ્ધාන්තය දන්නේ නැත්නම් මේ ගාන හදන්නම බෑ. තේරුණාද?
මේ ගාන හදන්නම බැරි වෙනි ගණන් විභාගෙට එනවා. මේ ඔබේ විභාගෙට ආපු ගැටලුවක්. 27 වෙනි ගාන කියන්නේ විභාග ප්‍රශ්නයක්. හරිද? එතකොට දැන් බලන්න මට θ ලියන්න පුළුවන්. tan θ මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තොත් tan θ සමානයි. සම්මුඛ පාදයේ r බද්ධ පාදයේ වෙන්නේ x බෙදීම 4යි. එහෙනම් tan θ සමානයි 4යි r බෙදීම h. හරි. ඇල කරන්න පුළුවන් උපරිම කෝණය නම් θ සමාන වෙනවා tan inverse 4යි r බෙදීම h. ඔන්න θ. පැහැදිලි? හරි. හදාගමු. හරි. දැන් එතකොට බලන්න ඊට පස්සේ මේක මෙන්න මෙහෙම අහනවා. රූපයේ දැක්කෙන තට්ටු දෙකේ බස් රථයේ උස පහද රෝද අතර පළල දෙකද වේ. සිරසට අංශක 30කින් ඇල කළ හැකි වීම පිණිස ගුරුත්ව කේන්ද්‍රයේ තිබිය යුතු උස වන්නේ. දැන් මේ බලන්න. දැන් මේක සිරසට අංශක 30කින් ආනත කරෝතින් සීමාකාරී සමතුලිත අවස්ථාවේ පවතිනවා කියලා හිතන්න. එතකොට මේ බලන්න. මේ විදිහට ගන්න පුළුවන්. අංශක 30කින් ආනත කරලා තියෙන අවස්ථාව. හරි දැන් උතන ඔය අවස්ථාවේදී බලන්න මේ විදිහට හරි දැන් ඕකේ අභිලම්බ ප්‍රතික්‍රියාව මෙන්න මෙතනින් ක්‍රියාත්මක වෙන්න ඕනි r බලය ඝර්ෂණ බලයේ බර ක්‍රියාත්මක වෙන්න ඕනි මෙහෙම mg කියලා හිතන්න දැන් මෙන්න මේ උස අපි x කියලා ගත්තොත් පළල දෙක නම් මේක එකයි දැන් මේ කෝණේ අංශක 30යි හරි එතකොට tan 30 සමාන වෙන්න ඕනේ මේ එක බෙදීම x ට tan 30 කියලා කියන්නේ කීයද එක බෙදීම මූල 3යි සමානයි 1/8x එහෙනම් x සමානයි මූල 3යි මීටර දැන් මූල 3යි මීටර වලින් තිබ්බොතින් අංශක 30ක් කාන්ත කරොත් එහෙම පෙරලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ මේ ගුරුත්ව කේන්ද්‍රය මූල 3ට පහළින් තිබුණොත් එහෙම මෙහෙන් තිබුණොත් එහෙම අංශක 30ක් කාන්ත කරලා තියෙන වෙලාවෙදි පෙරලෙන්නේ නැහැ සීමාකාරී අවස්ථාවෙත් නෑ තේරුණාද හැබැයි මීට වඩා උඩින් තිබ්බොත් එහෙම 30ක් කාන්ත කරලා තියෙන අවස්ථාවේ පෙරලෙනවා එහෙනම් මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න පුළුවන් මූල 3 හෝ ඊට පහළින් එතකොට උත්තරේ වෙන්නේ මූල 3ක් උසින් හෝ ඊට පහළින් තිබුණා ගැටලුවක් නේ. එතකොට 30ක් කාන්ත කරලා දිනවට මූල 3ට පහළින් තිබ්බොත් සීමාකාරී අවස්ථාවක් ඇවිල්ලා නැහැ. සමානද කරන්න. තේරුණාද? හදාගමු. හරි. එතකොට ඒකේ ඊළඟට මෙන්න උතන යටින් ලියා ගන්න මේ විදියට මෙහි ගුරුත්ව කේන්ද්‍රය මූල 3 මීටර උසින් පවතින විට මෙහි ගුරුත්ව කේන්ද්‍රය මූල 3 මීටර උසින් පවතින විට අංශක 30ක් ආනත කර ඇති අවස්ථාවේ සීමාකාරී සමතුලිතතාවේ
පවතී. සීමාකාරී සමතුලිතතාවයේ පවතී. සීමාකාරී සමතුලිතතාවයේ පවතී. සීමාකාරී සමතුලිතතාවයේ පවතී. ඊට පහළින් ගුරුත්ව කේන්ද්‍රය ඇති විට ද අංශක 30ක් ආනතෝ පවතින විට බස් රථය සමතුලිතවම පවතී. සමතුලිතවම පවතී. හරි. දැන් බලන්න මෙන්න මේක. හරි. බලන්න දැන් මෙතන තියෙනවා. හරි. මේ තියෙන්නේ ඒකාකාර දණ්ඩක්. එතන ඕකේ බර තියෙන්නේ හරි මැදින් පහළට. පේනවද? ආධාරක දෙකක රඳවලා තියෙනවා. එක ආධාරයකින් ලැබෙන අභිලම්බ ප්‍රතික්‍රියාව R1 අනිත් එක්කෙනාගෙන් ලැබෙන්නේ R2. බලන්න ඒකාකාර දණ්ඩක් AB ආධාරක මත තබා ඇතේ සිතන්න. එවිට ආධාරක වලින් R1 R2 අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වේ. දණ්ඩ නොපෙරළි M මිනිසාට දණ්ඩේ දකුණු කෙළවරට B සිට ගමන් කළ හැකි උපරිම දුර සෙවිය යුතුයයි සිතමු. ඒ කියන්නේ මෙන්න මේ M ට ගමන් කරන්න ඕනේ මේ B වල ඉඳලා මේ පැත්තේ කෙළවරට මේ දණ්ඩ පෙරලෙන්නේ නැතුව. ඒතර මේ පුද්ගලයාට දණ්ඩ පෙරලෙන්නේ නැතුව උපරිම දුරක් ගිහින් තියෙන අවස්ථාවේ මේ දණ්ඩ තියෙන්නේ සීමාකාරී සමතුලිතතාවය. මෙයා උපරිම දුරක් මේ පැත්තට ගිහින් තියෙනකොට තියෙන්නේ පෙරලෙන්න ඔන්න මෙන්නනේ. ඒ කියන්නේ සීමාකාරී සමතුලිතතාවය තියෙනවා. දැන් මේ දණ්ඩ පෙරලෙන්නේ මෙන්න මේ B තියෙන්නේ මේන්න මෙයා වටා තමයි පෙරලෙන්නේ. එතකොට පෙරලෙන්න ආසන්නතම අවස්ථාවේ මේ A කියන ආධාරකයෙන් යන්තම් උඩට ඉස්සිලා තියෙනවා. ඒ හින්දා තමයි උපරිම දුරක් මෙයා ගිහින් තියෙන සීමාකාරී අවස්ථාවේදී R1 බිඳුව වෙලා තියෙන්නේ. දැන් කියමු මිනිසාට ගමන් කළ උපරිම දුර උපරිම වන්නේ දණ්ඩ පෙරලෙන්නට ආසන්න විටය. මෙහිදී දණ්ඩ පෙරලෙන්නේ කෙසේද? B පසුකොට මිනිසා දකුණට යත්ම B වටා මිනිසාගේ W බරින් ඇතිවන දක්ෂිනාවර්ත ධූර්ණය නිසා දණ්ඩ දකුණට භ්‍රමණය වී පෙරලෙන්නට අර අදී කියන්නේ පෙළඹෙනවා. මිනිසා දකුණට යත්ම එනම් පෙරලෙන්නට ලං වෙත්ම B හි ප්‍රතික්‍රියාව වැඩි වෙමින් A හි ප්‍රතික්‍රියාව අඩු වේ. ඒ කියන්නේ මෙයා මෙහෙට යන්න R2 වැඩි වෙනවා R1 අඩු වෙනවා. එනම් B හි ස්පර්ශය දැඩි වෙමින් A හි ස්පර්ශය දුර්වල වේ. සීමාවේදී A හි දැන් මෙතන සීමාවේදී නෙමෙයි එන්න ඕනේ මෙතන සීමාකාරී අවස්ථාවේදී. එතන එන්න ඕනේ මෙතන සීමාකාරී අවස්ථාවේදී. සීමාකාරී අවස්ථාවේදී කියලා එන්න ඕනේ එතන. හරි. සීමාකාරී අවස්ථාවේදී A හි ප්‍රතික්‍රියාව ශුන්‍ය වේ. R1 බිඳුව වේ. R1 බිඳුව විට A හා දණ්ඩ අතර සෛද්ධාන්තික ස්පර්ශයක් නැත. ඒ කියන්නේ ලාවට උඩට ඉස්සිලා තියෙනවා. අපිට පේන්නේ නැහැ හැබැයි. අපිට පේන්නේ ගෑවි නොගෑවි තියෙනවා කියලා. හරි. දැන් දණ්ඩ B වටා සියුම් සමතුලිතතාවයක පිහිටයි.
assume කියන්නේ සීමාකාරී සමතුලිතතාවය කියනවා. සීමාකාරී සමතුලිතතාවය. තවමත් සමතුලිතයයි සලකා. ඒ කියන්නේ තාමත් සමතුලිත නම් B වටා ගූර්ණවල බීජයික්‍ය ශුන්‍යයට සමාන කිරීමෙන් මිනිසාට B පසු කොට ගමන් කළ හැකි උපරිම දුර සොයාගත හැකිය. මෙහිදී පෙරලෙන්නට ආසන්න බව ගැටලුවට ඇතුළත් වන්නේ නම් R3 යොදා ගැනීම R3 සමානයි. එතන R3 නෙවෙයි R1. පෙරලෙන්නට ආසන්න බව ගැටලුවට ඇතුළත් වන්නේ නම් R1 සමානයි බිඳුව යොදා ගැනීමයි බව තේරුම් ගත යුතුය. හරි. right. එතකොට ඔය විදිහට ගත්තොත් දැන් අපි ඔය ආකාරයට තියෙන ගැටලුවක් හදන්න යන්නේ. ඔයගොල්ලන්ගේ ඔය ටියුට් එකේම තියෙනවා පිටු අංක 16 14 වෙනි ගැටලුව. පිටු අංක 16 14 වෙනි ගැටලුව බලන්න. පිටු අංක 16 14 වෙනි ගැටලුව. right මෙන්න මෙහෙම කියනවා. මීටර් 20ක් දිග කිලෝග්‍රෑම් 100ක් බර AB නම් ඒකාකාර දණ්ඩක්. හරි මෙදින් බර ක්‍රියාත්මක වෙන්නේ. රූපේ කියනවනේ ඒකාකාර දණ්ඩක් කියලා. දණ්ඩක් රූපේ දක්වා ඇති පරිදි පරතරය මීටර 12ක් වන P හා Q යන ආධාරක දෙකක් මත සමමිතිකව තබා ඇත. දණ්ඩ දිගේ ගමන් කරන මිනිසෙකු B කෙළවරට සමතුලිතතාවයේ නොබෙදී පැමිණිය හැකි නම් ඒ කියන්නේ B කෙළවරටම යන්න පුළුවන්. මිනිසාට තිබිය හැකි උපරිම බර. මිනිසාට තිබිය හැකි උපරිම බර. හොයන්න කියලා කියනවා. සමතුලිතතාවයේ බිඳ වැටෙන්නේ නැතුව B කෙළවරටම යන්න පුළුවන්. උපරිම බර තියෙන එක්කෙනා ගිහිල්ලා ඉන්නකොට උපරිම බර කියන්නේ මිනිහාගේ බර තව දශමයක් වෙන්නත් පෙරලෙන්න ඕනේ. ඒ කියන්නේ උපරිම බර තියෙන එක B කෙළවරට ගිහින් තියෙනකොට මේ දණ්ඩ තියෙන්න ඕනි සීමාකාරී සමතුලිතයි. හරි. එහෙනම් ගානේ අංකේ දාලා ඉස්සල්ලාම ලියන්න රතු පෑනින් තරුවක් දාලා මේ විදියට ලියන්න. උපරිම බර ඇත්තා B කෙළවරේ ඇති විට දණ්ඩ සීමාකාරී සමතුලිතතාවයේ ඇත. සීමාකාරී සමතුලිතතාවයේ ඇත. හරි. දණ්ඩ සීමාකාරී සමතුලිතතාවයේ තියෙන්න ඕන. එතකොට දැන් බලන්න මේ විදියට මෙහෙම තියෙන්නේ. දැන් මේ උපරිම බර තියෙන එක තමයි එතන ඉන්නේ. මෙතනින් ක්‍රියාත්මක වෙනවා mg යාගේ බර. මෙතනින් ක්‍රියාත්මක වෙනවා R2. හරි මැදින් දණ්ඩේ බර ක්‍රියාත්මක වෙන්න ඕනි. දණ්ඩේ බර වෙන්නේ කිලෝග්‍රෑම් 100යි නිව්ටන් 1000යි. දණ්ඩේ දිග මීටර් 20යිනේ. මේ අතර පරතරය 12යිනේ. සමමිතිකව දීලා තියෙනවා. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතනටම තියෙන දිග මීටර් 10යි. මෙතන ඉඳන් මෙතනට මීටර් 12 නම් මේ හරි මැදනේ. එහෙනම් මේ ටික මීටර් 6යි. එතකොට මේ ටික මීටර් 4යි. මෙතන සීමාකාරී සමතුලිතතාවය නම් තියෙන්නේ මෙන්න මෙතනින් ඇතිවන බලය බිඳුවයි. R1 බිඳුව. සීමාකාරී සමතුලිතය. අපි දැන් අද ඉගෙන ගත්ත එක. දැන් එතකොට තාම සමතුලිතව තියනවා කියලා හිතලා මෙන්න මෙයාවට ගූර්ණ ගත්තොත් එහෙම Q වටා ගූර්ණ ගත්තොත් මොකද වෙන්නේ? Q වටා වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන වෙන්නේ. එතන ලියන්න පුළුවන්
mg ගුණ කිරීම 4 සමානයි 1000 ගුණ කිරීම 6. හරි. එතකොට ඔතනින් එනවා කීයද 250යි. 250යි එහෙනම් mg කියන එක කෙනා සමානයි pm බිඳුව 3ක් ඉදිරි 1500යි. ඒ කියන්නේ m සමානයි කිලෝග්‍රෑම් 150යි. උපරිම ස්කන්ධ 150යි. හදාගමු. උපරිම ස්කන්ධ 150යි. හොඳයි. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තනවා. මේ ටික හොඳට බලන්න සඳුදා උදේ පන්තිය තියෙනවා. අර මම දාලා තියෙන වෙලාවට අපිට අර මගහැරුණු දවස්. හරි. එතකොට දැන් අපි මේ පාඩමේ සිද්ධාන්ත කරුණු ඔක්කොම වගේ අවසానයි. තව මේ අර සමතුලිතතාවයේ අවස්ථා කියන තුන විතරයි ඉවන්නන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ස්කන්ධ කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා දාලා හැඳින්වීමක් කරලා පාඩම ඉවරයි. ඊට පස්සේ අපිට පටන් ගන්න තියෙන්නේ කාර්ය ශක්තිය සහ ක්ෂමතාවය කියන පාඩම. හරිද? රයිට්. එතකොට මුල් කොටස් ටික හොඳට බලා ගන්න. රයිට්. එහෙනම් අපි අදට පාඩම නවත්තනවා. මේ ටියුට් එකේ තියෙන MCQ ටික ඔක්කොම දැන් ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. මේ සම්පූර්ණ ටියුට් එකම හදන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තනවා.